මේ ආරම්භ කරනු ලබන්නේ තක්ෂිලාවේ ඉරුදින දහම් පාසල නමින් පවත්වන අධ්‍යාපන වැඩසටහනෙහි දෙවන පාඩම් මාලාව. පළවෙනි පාඩම හැටියට බුද්ධ ධර්මයේහි පටිච්චසමුප්පාද පාඩම ඔබ වෙත ඉදිරිපත් කරන්නට යෙදුණා. අද දිනේ මම සූදානම් වන්නේ අභිධර්මයේහි චිත්ත මාතෘකාව යටතේ සිත පිළිබඳව ඔබට පාඩමක් කියලා දෙන්නට. දහම් පාසල් අවසානය විභාගය සඳහා ඉදිරිපත් වීමට සූදානම් වෙන දරුවන්ට සිද්ධ වෙනවා විෂය කරුණු 4ක් යටතේ දහම් පාසල් අවසාන විභාගයට ඔබට ඉදිරිපත් වෙන්නට. ඒ අතරින් ප්‍රධාන විෂය ධාරාවක් හැටියට බුද්ධ ධර්මය හා පාලි භාෂා විෂය ධාරාව වෙනම පොතක් තිබෙන බව දහම් පාසල් දරුවෝ දන්නවා. ඒ අනුව එහි බුද්ධ ධර්මය සහ ඊළඟට අභිධර්මය ඊළඟට පාලි භාෂාව කොටස් 3කින් සමන්විත පේපරයක තමයි ඔබට විභාගයට ඉදිරිපත් වෙන්නට සිද්ධ වෙන්නේ. මේ කොටස් 3ෙන්ම එකතු කරගත්ත කරුණු වලින් ප්‍රශ්න වලින් තෝරාගෙන තමයි මුළු ප්‍රශ්න පත්‍රයට ප්‍රශ්න 5කට පිළිතුරු සපයන්න සිද්ධ වෙන්නේ. අනිවාර්යයෙන්ම අභිධර්මයේහිද එකම එක ප්‍රශ්නයක්වත් ඔබට අනිවාර්යයෙන්ම තෝරාගෙන පිළිතුරු සපයන්නටම සිද්ධ වෙනවා. මම හිතන්නේ අපේ දහම් පාසල් අවසාන ශ්‍රේණියෙහි ඉගෙනුම ලබන දරුවන් හැටියට ඔබ දරුවනේ දන්නවා ඇති ඒක අනිවාර්ය කාරණයක් බව. ඒ නිසා මම අද ඔබට අභිධර්මයේ පිළිබඳව සහ සිත පිළිබඳව චිත්ත කාණ්ඩයේහි මූලික කොටස කාමාවචර සිත් දක්වා ඔබට යම්කිසි අවබෝධයක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. එතකොට පළවෙනි කාරණය තමයි මේ අභිධර්මය කියන්නේ කුමක්ද කියන එක වටහා ගැනීම. අභිධර්මය නම් ශ්‍රේෂ්ඨ ධර්මයයි. ඒකට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ධර්මය. ලෝතර බුදුහාමුදුරුවෝ දේශනා කරන ලද ධර්මස්කන්ධය විවිධ විවරණ සපයද්දී අනාදිමත් කාලයක් තිස්සේ අපිට බුදුහාමුදුරන්ගේ දේශනාව කොටස් 3කින් සමන්විත කරලා අද අපිට ත්‍රිපිටකය නමින් සඳහන් වෙන බව මේ දරුවෝ දන්න කාරණය. මූලික ශ්‍රේණි වල ඉඳලා දහම් පාසලේ අධ්‍යාපනය ලැබලා තිබෙනවා. ඒ අනුව සූත්‍ර, විනය, අභිධර්මය කියලා කොටස් 3යි. එතකොට මේ අභිධර්මය බුදුහාමුදුරෝ දේශනා කරන ලද ධර්මස්කන්ධය තුල තිබෙන කතා, ඒ වගේම රහතන් වහන්සේලාගේ, ඒ වගේම විවිධ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ චරිත කතාවන්ගෙන් බැහැර වෙච්ච සම්පූර්ණයෙන්ම යථාර්ථය ප්‍රකාශ කරන ධර්මය. මෙහි මේකට කියනවා ඒ නිසා පරමාර්ථ ධර්මය කියලා. පරමාර්ථය නම් උතුම් සත්‍යය. ඇත්ත ඇති සැටියෙන් දැනීම, අවබෝධ කර ගැනීම. නිසා මතක තියාගන්න අභිධර්මය කියන වචනයෙහි තේරුම ශ්‍රේෂ්ඨ ධර්මය. ශ්‍රේෂ්ඨ ධර්මය නම් පරමාර්ථ ධර්මයයි. පරමාර්ථය නම් උතුම් සත්‍යයයි. තව විදියකට කියනවා නම් යථාර්ථය, ඇත්ත ඇති සැටියෙන් දැනීම. මේ සඳහා අපට තියෙනවා අභිධර්මය තුල සඳහන් වෙන උතුම් මේ අභිධර්මය පුරාම විග්‍රහ කරන කරුණු 4ක්. ඒ 4ට අපි කියනවා සතර පරමාර්ථ කියලා. සතර පරමාර්ථ. එතකොට උතුම් පරමාර්ථ ධර්ම 4යි. මේ වෙනකොට මේ දරුවෝ
මේවා කලින් පාඩම්වලදී පසුගිය වසරවලදී නාමික වශයෙන් හදාලා තිබෙනවා. චිත්ත මං හිතන්නේ ලියන්න තරම් අවශ්‍ය කරන්නේ නැහැ. චිත්ත, චෛතසික, රූප, නිබ්බාන. චිත්ත කිව්වා සිතට, චෛතසික කියලා කිව්වා සිතේ ගතිය නැත්නම් සිතේ හැඩය, සිතේ ස්වභාවයට. රූප කියන්නේ අපේ මේ රූප කාය ප්‍රධාන කොටගත් අංගවලට නැත්නම් අපේ මේ ශරීරයට. එක දිග මාතෘකාවක්. ඊළඟට නිබ්බාන නිවන, සියලු කෙලෙසුන් නැසීම කියන කාරණය. මෙන්න මේ කාරණා හතර මත තමයි, ඒ අනුව තමයි අභිධර්මය විග්‍රහ වෙන්නේ. එතකොට අපි මේ ලෝකෙ ජීවත් වෙන්නේ දරුවනේ සම්මුතියෙන්, ව්‍යවහාරයෙන්. ඒ කියන්නේ අපි ගැහැණිය, මිනිසා, ගහ, ඉරහඳ, තාරකා, ඇලදොල, ගංගා, ළමයා, සිව්පාවා ආදි වශයෙන් අපි එහෙම ව්‍යවහාර තියෙනවා අපි ළඟ. ඒවට කියන සම්මුති කියලා. මේ ව්‍යවහාරයන් තමයි අපි ජීවත් වෙන සමාජය තුළ අපේ සියලු ව්‍යවහාර බවට නැත්නම් අපේ ජීවන චර්යාවට ඇතුළත් වෙන්නේ. නමුත් අපේ ඇහැට පෙනෙන, කනට ඇසෙන, අපට දැනෙන දේ තමයි අපි සිත තුළින් අවබෝධ කර ගන්න. එතකොට සිතින් කරනු ලබන්නේ එයයි. ඒක නිසා පළවෙනි කොටස අපි මේකෙන් ගන්නවා චිත්ත. පාලි භාෂාවෙන් චිත්ත කියනවා. සිංහලට සිත. එතකොට මේ සිත දරුවනේ අභිධර්මයට අනුව කොටස් 5කට වෙනම බෙදෙනවා. එතකොට ඒ අභිධර්මයේහි තිබෙන කොටස් අතරින් සිතේ ප්‍රධානම කොටසක් තිබෙනවා කාමාවචර සිත්. කාමාවචර සිත් පිළිබඳව මේ වෙනකොට නාමික වශයෙන් මේ දරුවෝ දැනගෙන තිබෙනවා කියලා මම හිතනවා. එහෙත් අපිට විභාගයකට හැදෑරීම සහ අපේ ජීවිතයට ඕනෑ කරන ප්‍රධානතම උතුම්ම වටිනාම ඉගෙනීමට අවශ්‍යම කරන මේ ධර්මයේ කොටසක් තමයි අපේ සිත පිළිබඳව ඉගෙනීම. එහිදී මේ කාමාවචර සිත් කියලා කියන්නේ කාම භූමි වලට අයත් සියලු සත්වයන්ට හටගන්න පහළවන සිත්. එතකොට කාම භූමි කියලා ධර්මයේහි තිබෙනවා, උගන්වනවා අභිධර්මයේ තුල කාම භූමි 11ක්. ඒ කියන්නේ මේ ලෝක තලය තුල ලෝක චක්‍රයෙහි බුදුහාඳුරන්ගේ ධර්මයේ පෙන්නලා දෙනවා ලෝක චක්‍ර 31ක්. එතකොට එහි කාම ලෝක තිබෙනවා 11ක්. දැන් අපි මනුෂ්‍ය ලෝකේ ජීවත් වෙන අයනේ. මිනිස්යෝනේ. මිනිස්යන් කියලා කියන්නේ එක ලෝකයක්. ඊළඟට අපි දන්න අපේ දැසට පෙනෙන ලෝක සහිතව තිබෙනවා, නොපෙනෙන ලෝකත් එක්ක භවයන් තිබෙනවා 4ක්. බොහෝම දුක්ඛිත ඒවා. ඒවට කියන අපාය කියලා. එතකොට අපායවල් 4යි. එතකොට දැන් 5යිනේ. ඊළඟට අපිට සුගතිගාමී ලෝක කියලා ධර්මයේ උගන්වනවා දිව්‍ය ලෝක 6ක්. චාතු මහරජිකය, තාවතිංශය, යාමය, තුසිතය, නිම්මාන රතිය, පරිනිර්මිත, වශවර්ති කියලා. මෙන්න මේ දිව්‍ය ලෝක 6ත්, අපාය 4ත්, මනුෂ්‍ය ලෝකයත් කියන මේ ලෝකවල පහළවන උපදින ප්‍රතිසන්දි ලබන සත්වයන් හට පහළවන සිත් තමයි කාමාවචර සිත් කියලා කියන්නේ. කාමාවචර සිත් තිබෙනවා 54ක්. ඒ කාමාවචර සිත්
මෙතන අපි 54 කියලා දාගමු. කාමාවචර සිත් 54යි. ඊට පස්සේ තිබෙනවා රූපාවචර. මේ අපි කිව්වේ කාමාවචර 54 කිව්වේ කාම ලෝකවලනේ. ඊළඟට තියෙනවා රූපාවචර සිත් කියලා. තවත් ලෝකවල උපදින සිත් 15ක්. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝක. රූපාවචර බ්‍රහ්ම ලෝක සත්‍යයන්ට පහළ වෙන සිත් 15ක් තිබෙනවා. තව තිබෙනවා සිත් 12ක්. ඒවට කියනවා අරූපාවචර සිත් කියලා. ඊළඟට 4 ලෝකෝත්තර සිත් 40ක්. එතකොට අභිධර්මයේ සතර පරමාර්ථ ධර්මවල චිත්ත කාණ්ඩය තුල කියවෙනවා මුළු අභිධර්මයේ තුල සඳහන් වෙනවා මේ ථේරවාදී බුද්ධ ධර්මයේහි සිත් සංඛ්‍යාව 121ක්. මේ 121ක් සිත් අතරෙහි මම මුලින් සඳහන් කරපු විදියට අපි කාම භවවල ජීවත් වෙන සත්‍යයන්ට පහළ වෙන සිත් තිබෙනවා 54ක්. එතකොට මේක දිග පාඩමක්. මේ පාඩමෙන් කාමාවචර සිත් 54න් අපිට අවබෝධ කරගන්න ඕන කරනවා මූලික වශයෙන් අකුසල් සිත් තිබෙනවා 12ක්. අහේතුක සිත් තිබෙනවා 18ක්. මේවා දහම් පාසල් අවසාන පොතෙහි බුද්ධ ධර්මයේ පොතෙහි සඳහන් වෙන සංඛ්‍යාත්මකව තිබෙන පාඩම් බව දන්නවා. මේ බව ඔබට පැහැදිලි කිරීමක් කරන්නට තමයි අවශ්‍ය කරන්නේ. ඔබට පාඩමේ තිබෙන කාරණාවලට අමතරව ඔබට පැහැදිලි කරගන්නට තිබෙන පහසුවක් සඳහා මම මේ කරුණු ටික කියන්නේ. නිසා අපි මේ ටික ඔබට මං හිතන්නේ සටහන් කරගත්තත් නැතත් ප්‍රශ්නයක් නැහැ පොතේ තිබෙන නිසා. මෙන්න මේ කාමාවචර සිත් 54 කාමාවචර සිත් 54 අපි ඊළඟ කොටස් ටිකට බෙදා ගත්තාම අහේතුක සිත් කිව්ව 12 මේ 18ක් තියෙනවා. අකුසල් සිත් 12ක් තිබෙනවා. ශෝබන සිත් 24යි. මේ අහේතුක සිත් 18ත් අකුසල් සිත් 12ත් ශෝබන සිත් 24ත් කියන මේ සංඛ්‍යාවන් තුන එකතු වුනහම කාම භවයන්හි පහළ වෙන සත්‍යයන්ට තිබෙන සිත් 15 වෙන සිත් ගැනයි මේ කිව්වේ. දැන් අපි ඊළඟ පියවරට යමු. මොකද්ද? අපි පළවෙනි මාතෘකාව හැටියට ගන්නවා මේ ටික අපි නැවත අයින් කරලා අද ඔබට පැහැදිලි කරලා දෙනවා මම අකුසල් සිත් 12. අකුසල් සිත් 12ක් කාම භවයේහි ජීවත් වෙන සත්‍යයන්ට පහළ වෙනවා. දැන් මේක හරි වැදගත්. මේ පිළිබඳව පොඩි අවබෝධයක් ලබා ගන්න එක මේ සත්‍යයන්ට පහළ වෙන දරුවනේ සිත් ෂණිකව බොහොම මොහොතින් මොහොත වෙනස් වෙනවා. වෙනස් වෙන සිත් අපට තියෙන්නේ. අපට තියෙන සිත් ක්ෂණයකින් මොහොතින් මොහොත වෙනස් වෙනවා. සිත ඒකනේ ධර්මය උගන්වන්නේ අභිධර්මයේ තුල කියවෙන 121ක් කියලා. ඒක නිසා මතක තියාගන්න. එයින් අපේ සිත තුළ පහළ වෙන ක්‍රියාත්මක වෙන මේ සිත ක්‍රියාත්මක වෙන ආකාර තුනක් තියෙනවා. ඒකට කියනවා
කර්ම විපාක ක්‍රියා කියලා. අපි සිතුවිල්ලක් ක්‍රියාත්මක වෙනකොට ඒකට කියනවා කර්මයක් කියලා. ඒකේ ප්‍රතිඵල ලැබෙනකට කියනවා විපාක කියලා. ක්‍රියාදාමයක් පමණක් තියෙන ඒවට කියනවා ක්‍රියාසිත කියලා. එතකොට මේ අකුසල් සිත් වල කර්මසිත විපාකසිත කියන ඒවා ක්‍රියාත්මක වෙන්නේ අර මම මුලින් සඳහන් කරපු කාම ලෝකවල සත්‍යයන්ට. ඒ කාම ලෝකවලම ජීවත් වෙන අප බුදුහාමුදුරන්ගේ දර්ශනය අවබෝධ කර ගැනීමෙන් ඒ කියන්නේ කර්ම රැස් කරන ක්‍රම තිබෙන්නේ ප්‍රධාන වශයෙන් අකුසල් සිත් කියන ඒවා වර්ග 3යි. මේක කියන්න කලින් මම මේ කියනවා අකුසල් සිත් වර්ග 3යි. ලෝභ දෝෂ මෝහ කියලා. එතකොට ලෝභ තිබෙනවා සිතේ පහළ වෙන ඒවා 8ක්, දෝෂ තියෙනවා 2ක්, මෝහත් තියෙනවා 2ක්. සිත් අභිධර්මයේ මෙහෙම උගන්වනවා. මේ අකුසල් සිත් 12 සැකසෙන්නේ එහෙමයි. එතකොට මේ අකුසල් සිත් 12න් කර්ම ගොඩනගන ලෝභ සිත් 8. මං හිතන්නේ මේ වෙනකොටත් සමහර විට දරුවෝ පාඩම් කරගෙන ඇති පාඩම් කරලා නැතුවත් ඇති කියලා මට එහෙම අනුමාන කරන්න පුළුවන්. කොහොම හරි මේ වෙනකොට දහම් පාසල් අවසාන විභාගයට මෙවර ඉදිරිපත් වීමට බලා සිටින දරුවෝ හැම කෙනෙක්ම මේ සංඛ්‍යාව පාඩම් කර ගැනීම අත්‍යවශ්‍යයි. මොකද ප්‍රශ්නයකට පිළිතුරු ලිවීමට මෙය අනිවාර්යයෙන්ම අහන ප්‍රශ්නයක් බවට පත් වෙන. එහෙනම් පිළිතුරු ලියන්න මේක පාඩම් කරගන්න වෙනවා. ඒක පොතෙන් පුළුවන් පාඩම් කරගන්න. මම දැන් කියන්නේ ඒ සිත්වල තිබෙනවා සඳහන් කරන වචන පාලියෙන් තිබෙන්නේ මේවා. පළවෙනි සිත සෝමනස්ස සහගත මම මේ අකුරු ලියනකොට පාලි වචන නිසා සංයෝග අකුරු වලින් නැත්නම් බැඳි අකුරු වලින් මේ ලියනවා. සෝමනස්ස සහගත තිට්ඨිගත සම්පයුත්ත. ඔන්න පළවෙනි සිත සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික සිත. මෙන්න මේ සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත සහ අසංකාරික කියන මෙන්න මෙතන පද විශේෂ පද වර්ග 3ක් තිබෙනවා. පද 3ක් තිබෙනවා. මෙන්න මේවා අර්ථ තමයි අපේ ජීවිතයට වටිනාම වැදගත්ම දැනගත යුතුම දේ අපි ධර්මයේදී කොහොමද මේ සිත් පහළ වෙනවා කියන කාරණය. මේකේ වචන අර්ථ ඉස්සෙල්ලා බලාගමුකෝ. සෝමනස්ස සහගත කියන්නේ සතුරු සිතින් යුක්තව ප්‍රීතිමත්ව. ditthිගත සම්පයුත්ත කියන්නේ මිත්‍යා අදහසකින් යුක්තව. ඒ කියන්නේ වැරදි අදහසින් යුක්තව. වැරදි අදහස් ඇතිව, වැරදි සහිතව. වැරදි අදහසකින් යුක්තව පහළවන ඕන්න ඒ සිතට කියනවා අසංකාරික සිත කියලා. සොම්නසින් යුක්තව වැරදි අවබෝධයකින් සිතේ පහළවන ශක්ති බලවේගය ඒ චිත්ත ශක්තියට කියනවා අභිධර්මයේ උගන්වනවා ඒ අකුසල් සිත තමයි සෝමනස්ස සහගත ditthිගත සම්පයුත්ත සිත. දැන් මෙන්න මෙහෙමයි මේ සිත පහළ වෙන්නේ කෙනෙකුට. දැන් යම් කෙනෙක්
තුල ඇති වෙනව මෙන්න මෙහෙම අදහසක්. එයා සල්ලිකාරයා. ඒ මිනිහගෙන් මම මොකද මෙහෙම ටිකක් අරගත්තයි කියලා ප්‍රශ්නයක් නැහැනේ. ඊළඟට මට මේ ලැබිච්ච කෑම බීම ටික මේවා දිව්‍යයන් විසින් ලබලා දීපු දේවල් මේක මම කොහොම කෑවම් මොකද කියලා මෙන්න මේ විදියට කිසිම කෙනෙකුගේ මෙහෙයවීමකින් තොරව තමන්ගේ සිත තුළින්වත් මෙහෙවන්නේ නැතිව එක පාරටම සිතේ ওই විදියට ඇති වෙච්ච අදහස ඒක දිට්ඨිගත සම්පයුත්තයි. ඒ කියන්නේ වැරදි අවබෝධයක්. වැරදි සිතකින් යුක්තයි. මිත්‍යා අදහසකින් යුක්තයි. ඒ නිසා සතුටෙන් යුක්තව මිත්‍යා අදහසකින් යුක්තව පහළ වෙන ඒ පළවෙනි අකුසල් සිත හඳුන්වනවා සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික සිත කියලා. දෙවෙනි සිත මේ විදියටම ඇවිල්ලා තියෙනවා පොතේ. දරුවෝ දන්නවා. මෙන්න මෙතන වෙනස් වෙනවා. සසංකාරිකයි. අර විදියටමයි. මොකද්ද? සොම්නසින් යුක්තව මිත්‍යා අදහසකින් සම්පූර්ණ වෙච්ච සිත. ඒක සසංකාරිකයි. දෙවෙනි එක. කොහොමද? අර විදියටම කෙනෙකුගේ අහවලාගේ සම්පත් වලින් මම ටිකක් ගත්තම් මොකද කියන අදහස ඒ විදියටම එනවා. මේවා ඉතින් මට ඉබේම දෙවියන්ගෙන් ලැබිච්චා කියලා හිතලා හොඳට ලැබෙන රසමුසු ආහාර භුක්ති විඳිනවා. එවැනි සිතක් පැමිණෙනකොටම අපි කියමු ඒ සිත එහෙමම පොඩ්ඩක් යට ගියා කියලා. ඒ පසුබෑමේදී නැවත උනන්දු කරවල මේ සිත ක්‍රියාත්මක වෙනවා. එක්ක කවුරු හරි කියලා. එහෙම නැත්නම් පසුබහැපු සිත තමන්ගේ පසුබහැපු සිත තුලින්ම නැවත ඒක මතු කරලා දීලා තමන් උත්සාහවත් කරනවා මෙහෙම ක්‍රියාත්මක වෙන්න. අන්න එහෙම අනුන් හෝ තමන්ගේ පසුබහැපු සිතින් හෝ තමන් උත්සාහවන්තව ක්‍රියාත්මක වෙලා ක්‍රියාත්මක කරන සිත තමයි සසංකාරික සිත කියලා කියන්නේ. ඒකට දෙවෙනි එක ඒක. තුන්වෙනි එක මේ විදියටම සෝමනස්ස සහගත දිට්ඨිගත ඔන්න මෙන්න මෙතනින් වෙනස් වෙනවා. සම්පයුත්ත කියන එක විප්පයුත්ත කියලා වෙනස් වෙනවා. එච්චරයි වෙනස. ආයිත් මෙතෙන්ට අසංකාරික සිත. ආයිත් අසංකාරිකයි. මෙතන තියෙනවා මේ සිතේ තිබෙන ස්වභාවයක්. ඊට වඩා පොඩි වෙනසක් වෙනවා. සතුටු සහගතව ඒ කියන්නේ ප්‍රීතිමත්ව මිත්‍යා අදහසින් තොරව විපයුත්ත කියන්නේ. මිත්‍යා අදහසක් නැහැ වැරදි අරමුණක් අදහසක් නැතිව පහළවන සිත අන්න සෝමනස්ස සහගත දිට්ඨිගත විපයුත් අසංකාරික සිත. මිත්‍යා අදහසින් තොරව ක්ෂණිකව අපේ සිතේ පහළවන ක්ෂණික ලෙස පහළවන සිතුවිලි මේ ලෝභ සිතුවිලි. මේ බැඳීමනේ ලෝභ කියලා කියන්නේ අපේ මේ භෞතික දේවල් වලට අපේ සිත තුළ ඇති ආලය ආශාව. ඒක තමයි ලෝභකම. එතකොට මේ විදියට මොහොතින් මොහොත වෙනස් වෙමින් තමයි මේ සිතුවිලි ධාරාවන් අපේ සිත තුළ පහළ වෙන්නේ. ඒක තමයි මේ අභිධර්මය උගන්වන්නේ. ටිකෙන් ටික වෙනස් වෙච්ච අපේ ජීවිතයෙහි මේ පහළ වෙන ස්වභාවය මේ කියන්නේ. මේ සිත ක්‍රියාත්මක වෙන හැටි. සිත ක්‍රියාත්මක වෙන විදියට තමයි අපි ජීවත් වෙන්නේ. ජීවත් වෙනවා කියන්නේ ඕක. අපි ජීවන චර්යාව පවත්වන්නේ මේ ක්‍රමයට.
ඒ ෂණයක් මොහොතක් පාසා මේ මිනිස්යාගේ සිත වෙනස් වෙන ස්වභාවය නිසා තමයි විවිධ වූ ක්‍රියාකාරකම් වලට අපේ මිනිස්යාගේ විශේෂයෙන් මිනිස්යන්ගේ මේ ජීවිත මේ විදියට කෙනෙකුට හිතා ගන්නටත් බැරි විදියට සමහරුන් ක්‍රියාත්මක වෙනවනේ. දැන් මේ දිට්ඨිගත කියන වචනය හරි සුවිශේෂයි. මේ අභිධර්මයේ තුල මිත්‍යා අදහසින් යුක්තව වැරදි අදහසින් සම්පූර්ණ වෙච්ච ඒ වැරදි අරමුණ කියන එක හරිම භයානකයි. අපේ සසර ගමනට හේතු වෙන දෙයක්. සසර දුකටපත් වෙන්නට හේතු වෙන්නේ මෙන්න මේ වැරදි අවබෝධය නිසා. එතකොට වැරදි අවබෝධයකින් වෙන් වෙලා කියලා කියන්නේ වැරදි අවබෝධයෙන් වෙන් කියන්නේ මේ කුසලයක් කියන එකක් නෙමෙයි මෙතන කියන්නේ. එහෙම බොහොම සතුටින් යුක්තව වැරද්දක්ද නැද්ද කියලාවත් අවබෝධයක් නැතිව සිතේ සතුටින් යුක්තව ලෝභ සිතක් පහළ වෙනවා. අපි කියන්නේ දැන් මේ මම ඉතින් ඒක හොඳද නරකද කියලා දන්නේ නැහැ, බැලුවේ නැහැ, මම එහෙම හිතුවේ නැහැ කියලා. ආන්නේ. එතකොට ඒ අසංකාරික සිත ඒ විදිහටම තමන්ගේ සිත තුලින්ම සොම්නසින් ප්‍රීතියෙන් ඇවිල්ලා සිතට පහළ වෙච්ච ලෝභ සිත හඳුන්වනවා වැරදි අවබෝධයක් අදහසක් කියන එකක් එකපාරට ඒමක් නැතිව එයින් තොරව නමුත් සතුටින් යුක්තව පහළ වෙන ලෝභ සිත අසංකාරික සෝමනසදාග දීටිගත විප්‍රයුක්ත අසංකාරික සිත. ඊළඟට හතරවෙනි සිත මෙහෙම මම මේ කමා විතරක් දාන්නේ මේකට මේ විදියටම වෙනසක් නැහැ. මේ පාඩම් කරගන්න පහසු කියන කාරණේ තමයි මම මේ පෙන්නන්නේ. මේක මතක තියාගන්න ලෙහෙසි. මේවා එකම සිත මුලින් පාඩම් කරගත්තට පස්සේ අනිත් මේ සිත්වල පාඩම් කරන්න තියෙන කොපමණ වචන කීපයයි මේ සිත් අටේ. ඒකයි මේ පෙන්නන්නේ. දැන් මේ දෙකේම මුලින් සෝමනස්සාගත කියලා දැන් මේ සිත් හතරෙම ඇවිල්ලා තියෙන්නේ. ඒකේ පළවෙනි සිතෙන් දැනගත්තන් ඇති. ඊට පස්සේ දිට්ඨිගත කියන ඒවා ඒ වචනේ දිගටම තියෙනවා. මෙතන සම්පයුත්ත කියලා එක ළඟ දෙකයි, එක දෙක සම්පයුත්ත. ඊට පස්සේ ආයි 3 4 විප්පයුත්ත. මෙහෙයවීමක් නැතිව පහළ වෙන සිත අසංකාරිකයි. මෙහෙයවීමක් ඇතිව පහළ වෙන සිත නිතරම සසංකාරිකයි. මෙතනත් ඒ නිසා සසංකාරික සිත හතරවෙනි එක. ඊළඟට දැන් තව හතරක් තිබෙනවා. මොකද්ද මේ ටික දන්නවා? ඒක දන්නවා දැනගන්න ඕනේ මේ සිතක පහළ වෙන ස්වභාවය. මෙතන වෙනස් වෙනවා. පස්වෙනි සිතේ ඉඳලා මෙතෙන්ට එනවා. ඔන්න උපේක්ඛා සහගත. එතන සහගත වෙනස් වෙන්නේ නැහැ. උපේක්ඛා සහගත. අයි දිට්ඨිගත. ඒකත් එහෙමම තියෙනවා. අයි මෙතෙන්ට එනවා අර විදියටම සම්පයුත්ත. අසංකාරික සිත. උපේක්ඛා සහගත, දිට්ඨිගත සම්පයුත්ත, අසංකාරික සිත. එතකොට උපේක්ඛා සහගත, දිට්ඨිගත සම්පයුත්ත, අසංකාරික සිත කියලා කියන එක මෙතන කියන්නේ ප්‍රීතියක් නැහැ. සතුටක් නැහැ. ප්‍රීතියකිනුත් තොරව එහෙත් වැරදි අවබෝධයකින් යුක්ත සිත. ප්‍රීතියක් කියලා විශේෂ සතුටක් කියලා නැහැ. නමුත් වැරදි අවබෝධයකින් යුක්තව වැරදි අදහසක් ඇතුව මිත්‍යා අදහසකින් යුක්තව පහළ වෙන සිත ඔන්න ඒ කියන්නේ මධ්‍යස්ථ සිතනේ උපේක්ඛා කියලා කියන්නේ. මදහත් සිත. මදහත් සිතක්. ඒ මදහත් බවින් යුක්තව මිත්‍යා
අදහසකින් යුක්ත වෙච්ච සිත උපේක්ඛා සහගත ditthිගත සම්පයුත්ත අසංකාරික සිත කියලා කියනවා. ඊළඟට 6 වෙනි සිත අර විදියටම උපේක්ඛා සහගතයි. මේ සියල්ලම හරි ditthිගත සම්පයුත්තයි. සසංකාරිකයි. ඒ කිව්වේ ප්‍රීතියක් නැති මධ්‍යස්ථ බවින් යුක්තව වැරදි මිත්‍යා අදහසකින් යුක්ත සිත. ඒ කියන්නේ මෙහෙවීමක් ඇති සිතක් ඒක. අන්න ඒකයි. මෙහෙවීමක් සහිත සිතක්. ඒක තමයි 6 වෙනි සිත. ඊළඟට 7ත් උපේක්ෂා සහගතයි. ditthිගතයි. දෘෂ්ටියකින් යුක්තයි. ditthිගත කිව්වේ වැරදි අවබෝධයකින් යුක්තයි. විප්පයුක්ත. මෙතන කියන්නේ ඔන්න වැරදි අවබෝධයෙන් තොරව අසංකාරික සිත. මේ වැරදි අවබෝධයෙන් යුක්ත කියලා කියන්නේ මේ කුසල් කියන අදහස නෙවෙයි. මේ කියන්නේ ඒ හොඳද නරකද කියලාවත් හිතුවේ නැහැ කියලා. මේක හරි වැරදි කියලාවත් කල්පනාවට ආපු නැති සිත. සාමාන්‍යයෙන් ඔය අපි කියන්නේ දැන් අපේ මම හිතුවේවත් නැහැ එකපාරට මට මොකක් වුණාද කියලා. ඒක කොහොම කරාද කියලා මන් දන්නේ නැහැ. එකපාරටම මට සිද්ධ වුණා කියලා. අන්න එහෙම සාමාන්‍ය ස්වභාවයෙන් මධ්‍යස්ථව හොඳ නරක ගැන නොසොයා පහළ වෙන සිත. ඒක ස්වභාවයෙන්ම ඒ විදියට එකපාරටම පහළ වෙනවා නම් ඒකට කියනවා අසංකාරිකයි කියලා. එකපාරටම පහළ වෙච්ච සිත ක්‍රියාත්මක වුණා නම් ඒක අසංකාරික සිත. හැබැයි පහළ වෙච්ච සිත ඒ විදියට මධ්‍යස්ථව ඒ පහළ වෙච්ච සිත අපේ සිත තුළම යම්කිසි ආකාරයක මෙහෙයවීමක් නිසා එහෙම නැත්නම් කාගේ හරි අදහසක් අපිට ලැබීම නිසා නම් ඒ සිත පහළුනේ. ඒකට කියන සසංකාරිකයි කියලා. එතකොට අසංකාරික සසංකාරික අසංකාරික සසංකාරික කියලා මේ සිත්වල මේ ටික බෙදී යන්නේ කවුරු හරි අපේ හිතට දාලා අපව මෙහෙවලා අපි හිතපු දෙයක් නම් ඒක තමයි සසංකාරික වෙන්නේ හැමතිස්සෙම. කිසි කෙනෙක් මෙහෙවලා නොව තමන්ගේම සිත තුල ස්වභාවයෙන්ම පහළ වෙච්ච සිතුවිලි ලෝභ සිතුවිලි සියල්ලක්ම අසංකාරිකයි. ඒකයි මේ කියන්නේ. තමන්ගේම හිත තුල ස්වභාවයෙන්ම පහළ වෙච්ච ගමන් ක්‍රියාත්මක වෙන සිතුවිලි අසංකාරිකයි. එහෙම නැතුව පසුබහිනවා සිත මේක කරනවද නැද්ද මෙහෙම හොඳද නැද්ද නෑ කොහොම වුණා කමෙන්ඩන් මම කරනවා කියලා අපිට හිතේ පහළ වෙච්ච දේ ක්‍රියාත්මක වෙනවා නම් ස්වභාවයෙන්ම එහෙම සිත නැවත කල්පනා කරලා බලලා නම් කරන්නේ ඒව සසංකාරිකයි. ඒක කරනවද නැද්ද කියලා නැවත තව ක්‍රමයකට සරලව කියනවා නම් අසංකාරිකයි කියන්නේ දෙසරයක් හිතන්නේ පහළ වෙච්ච ගමන් සිත ක්‍රියාත්මක කරනවා. අන්න ඒව තමයි අසංකාරික. දෙසරයක් හිතලා ක්‍රියාත්මක කරනවා යමක්. ඒව තමයි සසංකාරික කියන්නේ. සරලව ඔය ආකාරයට තේරුම් අරගත්තාම පහසුයි ලෝභ සිත් අපිට පහළ වෙන ආකාරය. එතකොට දැන් මම මේ සඳහන් කරේ කාමාවචර සිත් අතරෙහි කාමාවචර සිත් අතරෙහි තිබෙන අකුසල් සිත් වල ලෝභ සිත් 8.
එතකොට ලෝභ සිත්වල ඔන්න ස්වභාවය මතක තියාගන්නට ඕන. සොම්නසින් යුක්තයි, මිත්‍යා අදහසකින් යුක්තයි, මිත්‍යා අදහසකින් තොරයි. මේ ලක්ෂණ තුන මේ තියෙනවා මුල් සිත් හතරේ. සොම්නසින් යුක්තයි, ඒ වගේම මිත්‍යා අදහසින් යුක්තයි, මිත්‍යා අදහසින් තොරයි කියලා කරුණු තුනක් තිබෙනවා. මේ සිත් හතරේ. පළවෙනි සිත් හතරේ. ඒ පහළ වෙන සිත් ස්වභාවයෙන්ම Tamanට පහළ වෙලා ක්‍රියාත්මක කරනවා නම් යම් ලෝභ සිතක්, ඒ ලෝභ සිත්වල මිත්‍යා අදහසක් ඇතිව ස්වභාවයෙන්ම පහළ වෙච්ච සිත අසංකාරිකයි. මෙහෙවීමෙන් පහළ වෙච්ච සිත සසංකාරිකයි. ඒ විදිහටම මිත්‍යා අදහස නැතිව සතුරු සිතින් යුක්තව පහළ වෙච්ච සිත අසංකාරිකයි. ඒක මෙහෙවීමෙන් පහළ වුණා නම් ඒකට කියනවා සසංකාරිකයි කියලා. ඊළඟට එහෙම දෙයක් නැහැ. ස්වභාවයෙන් මධ්‍යස්ථ භවෙන් යුක්තව අපිට පහළ වෙනවා ලෝභ සිතක්, මිත්‍යා සිත්, මිත්‍යා අදහසකින් යුක්තවම පහළ වෙනවා. ඒවා උපේක්ඛා සහගත අසංකාරික සිත. ඒකෙම මෙහෙවීමක් ඇතිව ස්වභාවයෙන් පහළ වෙන සිත සසංකාරිකයි. මධ්‍යස්ථව ඊළඟට පහළ වෙන අනිශ්චිත මිත්‍යා අදහස නැති වුණත් ඒක ස්වභාවයෙන් පහළ වෙච්ච විශේෂ මිත්‍යා අදහසක් නැහැ. නමුත් ස්වභාවයෙන් පහළ වෙලා ක්‍රියාත්මක වෙන එක අසංකාරිකයි. මෙහෙවීමකින් කරන සිත සසංකාරිකයි මධ්‍යස්ථ. ඕක තමයි ලෝභ සිත් 8 ස්වභාවය. ඊළඟට දරුවනි ඔය පාඩම් පොතේ තිබෙනවා අවසාන පාඩම් පොතේ ඊළඟට තිබෙනවා දෝෂ මූලික සිත් දෙකක්. මම මුලින් සඳහන් කරා දෝෂ මූලික සිත් දෙකක් තිබෙනවා. දෝෂ මූලික සිත් දෙක හඳුන්වන්නේ දෝමනස්ස කියලා. දෝෂ කියන්නේ දෝෂ කියන වචනේ තේරුම මං හිතන්නේ මේ වෙනකොට දන්නවා. දෝෂ කියන්නේ තරහ, අමනාපය, දොම්නස කියන මේ ධර්මයේ මේ වගේ විග්‍රහයන් විස්තර තිබෙනවා දෝෂ කියන pāli වචනෙට. එතකොට මෙවැනි සිත් තිබෙන්නේ දෙකයි අකුසල් සිත්වල. එකක් තමයි දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත අසංකාරික සිත. එතකොට ඒකෙත් බලන්නකො පළවෙනි එක අපි. දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත සිත. ඔන්න දෝෂ සිත් දෙකෙන් පළවෙනි සිත. කලින් ලෝභ සිත් වල කිව්වනේ සෝමනස්ස සහගත කියලා. ප්‍රීතිමත්ව කියලා. මෙතන කියන දොම්නස්ව. දොම්නසින් යුක්තව. අසතුටින් යුක්තව. දොම්නසින් යුක්තව කියන්නේ ඒකයි. දොම්නස කියන්නේ අසතුටනේ. අසතුටින් යුක්තව පහළවන පටිඝ සම්පිත. ඒ අසතුටු සිතේ තිබෙනවා පටිඝය. මොකද්ද? තරහ. පටිඝ කියන්නේ තරහ. අමනාප ගතිය. අමනාප වවින් යුක්ත අසංකාරික සිත. අසංකාරිකයි කියන්නේ කවුරුවත් Tamanට මෙහෙवला කියලා එහෙම නැත්නම් මම මෙහෙම සිතක් ඇති කර ගන්නවද නැද්ද ආදි වශයෙන් මේක හොඳද නරකද කියලා තමන්ගේ හිතින්ම නැවත වාරයක් හිතලා මතලා පහළ වුණා නෙවෙයි. එක පාරටම ස්වභාවයෙන්ම මේ සිත පහළ වෙනවා නම් ඒකට කියනවා අසංකාරික සිත. ශනිකව පහළ වෙන සිතක ගමන හරි වේගවත්. සිත මෙහෙම අපිට කියන්න ඕන දැන් පහළ වුණේ මේ සිතයි. ඔන්න දැන් වෙනස් වුණා කියලා අපිට කියා ගන්න තරම්වත් කාලයක්
නැහැ. සිතක් පහළ වෙලා නැති වෙන ක්ෂණ මොහොත මෙහිමයි කියලා කියන්න බෑ. ඒ තරම් හරි වේගවත් මේ සිත් පහළ වෙමින් ක්‍රියාත්මක වෙනවා. එතකොට දොම්නසින් යුක්ත අමනාප ගතිය සම්පූර්ණ වෙච්ච සිතට කියනවා දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත අසංකාරික සිත කියලා. ඔය සිතම දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත සසංකාරික සිත. සසංකාරිකයි. ඒ කිව්වේ කලින් අර ලෝභ සහගත සිත්වල කියපු ක්‍රමේම තමයි. දැන් පළවෙනි සිත පහළ වුණේ කාගේවත් මෙහෙවීමක් නිසා නොව ස්වභාවයෙන්ම තමන්ගේ හිතේ පහළ වෙච්ච එක ක්ෂණයකින්. ඒක අසංකාරිකයි. මෙවැනි සිතක් දොම්නස් සිතක් පහළ වුණාට පස්සේ ඒ සිත ක්‍රියාත්මක වෙන්නේ මොකක් හරි මෙහෙවීමක් නිසා න ะ. එක්ක කවුරු හරි මෙහෙවනවා මේක කරන්න කියලා. එහෙම නැත්නම් තමන්ගේම පසුබහැපු සිත නැවත මතු කරගෙන අරගෙන මේ දොම්නස් සහගත බව ඇති කර ගන්නවා. තරහ ඇති කර ගන්නවා. ආන්න ඒක සසංකාරිකයි. එතකොට බල සම්පන්නම හිත තමයි අසංකාරික එක. අන්න ඒක මතක තියාගන්න. මොකද අසංකාරික හිත සසංකාරික සිතට වඩා බල සම්පන්නයි. ස්වභාවයෙන්ම පැන නගින අකුසල් සිත හරි ප්‍රබලයි විපාක දීමේදී. සසංකාරික යම්කිසි මෙහෙවීමක් නිසා පහළ වෙච්ච සිතනේ. ඊට වඩා මෙහෙවීමකින් තොරව තමන්ගෙන් ස්වභාවයෙන්ම පහළ වෙච්ච සිත බල සම්පන්නයි. එතකොට ඊළඟට දැන් අපි ඔන්න කතා කරා සිත් 10ක් පිළිබඳව. මේ කාමාවචර ලෝකවල පහළ වෙන සත්වයන්ට ඇතිවන සිත්වල දරුවනේ අපි කතා කරා ලෝභ සිත් 8ක් පිළිබඳව. ඊළඟට කතා කරා අපි දෝෂ සිත් 2ක් පිළිබඳව. දැන් බලන්නකෝ මං හිතන්නේ ඔබලා මේ පාඩමට අහුම්කම් දෙනකොට නිකම්ම නොවේයි ඔබේ දහම් පාසල් අවසාන පොත ළඟ තබාගෙන අභ්‍යාස පොතක්ෙම ළඟට අරගෙන අවශ්‍ය කරුණක් වේ නම් සටහන් කරගත යුතු. ඔබට තේරුම් ගන්නට බැරි දෙයක් වේ නම් එහෙම දෙයක් සටහන් කර ගැනීමට ඔබ උත්සුක වෙනවා ඇතයි කියලා මම හිතනවා. එහෙම වෙන්නම ඕන. මොකද ඔබ මේ පාඩමම කියවලා බලන්නට නම් මම මේ පාඩමම කියවලා බලලා දෙන්නට නම් අවශ්‍ය කරන්නේ නැහැනේ. ඔබට කියව ගන්න පුළුවන්. කියවීමේ ශක්තිය ඇති යම තේරුම් ගන්නට පුළුවන් ස්වභාවයක් තිබෙන අයනේ ධම්ම අවසාන විභාගයට ඉදිරිපත් වෙන්නේ ධර්මයේ පිළිබඳව යම් තරමකින් මේ පිළිබඳ අවබෝධය ලබා ගන්න පුළුවන් මට්ටමක ඉන්න අයනේ. අභිධර්මයේ කියන කාරණය ඒකාකාරීව මේ සිත් පිළිබඳව කතා කරනකොට අපිට ඒක ඊතරම් අර වෙනත් චරිත කතාවක් වෙන යම් උපමා රූපක ආදී දේවල් වලින් සමන්විතව විග්‍රහ කරන ධර්ම කරුණු වගේ අපිට අවබෝධ කරගන්න බැහැ මේවා. මේවා අවබෝධ කරගන්න ඕන හිම් පිටින්ම අපි බුද්ධියට තන දීලා පමණයි. අපේ බුද්ධියෙන්මයි මේක අවබෝධ කරගන්නට ඕන. ඒ නිසා දැන් අපි කිව්වේ මේ සතුටු සිතින් යුක්තව තමයි එහෙමනම් අපි ලෝභ සිත් පහළ වෙලා ක්‍රියාත්මක වෙන්නේ. මධ්‍යස්ථ සිතින් සහ සතුටු සිතින්. ඊළඟට දෝමනස්ස සිතින් කරනවා කියලා කිව්වේ අමනාපෙන් තරහින් කරන ඒවා. ඊළඟට අපි බලමු අපේ අවසාන කොටස හැටියට තිබෙන්නේ මෝහ මූලික සිත්. මෝහ සිත්. ඒ දෙකයිනේ. මෝහ කියන වචනයේ තේරුම මුලාව. තව සරල තේරුමක් කියනවා නම් මෝඩකම.
අනුවණකම කියන එක. සිත මුලාවට පත්වීමට තමයි මෝහය කියලා ධර්මයේ උගන්වන්නේ. මුලා වීම. සිත මුලාවන සිත් අකුසල් සිත් අතරේ දෙකක් තියෙනවා. එකක් තමයි උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුක්ත සිත. ඔව් බලමු. ඔන්න පළවෙනි මෝහසිත. මොකද්ද? උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුක්ත සිත. උපේක්ඛා සහගතයි කියන එකට හමු වුණා ලෝභ සිත් 8ේදී. අර 5 6 7 8 කියන ඒ ටිකේ අපිට මුණ ගැහුණා. ඒ ටිකේ මුණ ගැහුණා උපේක්ඛා කියන වචනය. මධ්‍යස්ථ ස්වභාවය. එතකොට මදහත් බවින් යුක්තව පහළවන සිතේ පහළවන සැක සහිත සිත සැකයෙන් යුක්තයි විචිකිච්ඡා. පාලි වචනය විචිකිච්ඡා සිංහලේ පාවිච්චි කරනවා නිතරම. විචිකිච්ඡාව කියන වචනේ අපි සිංහල ජනවහරේ අපි ළඟ තියෙනවා. එහෙමම පාලියෙන් සිංහලට ඇවිල්ලා අපි පාවිච්චි කරනවා විචිකිච්ඡා කියන වචනේ. විචිකිච්ඡා කියන වචනේ පාලි වචනයක්. එහි සිංහල තේරුම අදහස තමයි සැකය. එතකොට මධ්‍යස්ථ භවෙන් යුක්තව සැක සහිත සිත තමයි මෝහ මූලික සිත්වල පළවෙනි සිත. දෙක තමයි මෙතන වෙනස් වෙන්නේ සිතේ ඊළඟට ඇති වෙනවා උපේක්ඛා සහගත උද්ධච්ච සම්පයුක්ත. මට මම සමහර තැන්වල සංයුක්ත අකුරු ලිව්වා. පාලි බොහෝ විට සංයුක්තව තමයි ලියන්නේ. ඒ පාලි වචන ලියන විටදී බොහෝ විට සංයුක්ත වචන හැටියට තමයි ලියවෙන්නේ. දහම් පාසල් ළමයි අවසාන ළමයි හැටියට සංයුක්ත පාලි වචන ලිවීමේ හැකියාවක් ඇති කර ගන්නටත් ඕන වෙනවා. මොකද ඔය ඔබ ඉදිරිපත් වෙන විභාගයේහි දහම් අවසාන විභාගයේහිම මේ පේපරයට මේ අභිධර්මයට පිළිතුරු සපයන පේපරයේහිම තමයි පාලි එන්නේ. ඒ පාලි වල ගාථා සහ පාලි පාඨ පරිවර්තනය කරන්න ඔබට පේපරේ එනකොට ප්‍රශ්න පත්‍රයේ තිබෙන පාලි වචන පාලි ගාථා බොහෝ විට සංයුක්ත මේ විදියට සංයුක්ත වචන වලින් යුක්තයි. එහෙම තමයි තියෙන්නේ. මෙහෙම මේ සංයුක්තයි. බැඳි අකුරු පාලි භාෂා ස්වභාවය. ඒ නිසා මට එහෙම වැඩිපුර ලියන්නේ පාලි වචන ලියනකොට. ඒක ගැටලුවක් කරගන්න එපා. ඒක නිතර මෙතන සරල කාරණයක්. අකුරු දෙකක් එකට ගෑවිලා තිබෙනවා නම් එතන සංයුක්තයක් බැඳි අකුරක්. ඒකයි එතන කාරණේ. හල් කිරීම බොහොම කලාතුරකින් සිද්ධ කරන්නේ අපි කියව ගන්න අපහසු නිසා පොඩි ළමයින්ට අපි එහෙම කියලා දෙනවා තමයි. මේ ඉතින් එතකොට මොකද්ද මේ උද්දච්ච සම්පයුක්ත? උද්දච්ච කියන්නේ කලබල ගතිය. සිතේ තිබෙන කලබල බව. කලබල ගතිය තමයි සිතේ. ඒක තමයි උද්දච්ච කියලා කිව්වේ. කලබල ගතියෙන් යුක්තයි. මධ්‍යස්ථ ස්වභාවයෙන් යුක්ත කලබල සිත තමයි කලබල වලින් යුක්ත සිත මෝහ සිත තමයි උපේක්ඛා සහගත උද්දච්ච සම්පයුක්ත සිත කියලා කියන්නේ. එහෙමනම් අපි දැන් මේ කතා කරේ අද පාඩමෙන් අභිධර්මය තුල සඳහන් වන කාමාවචර සිත්වල තිබෙන අකුසල් සිත් 12 ගැන. ඒක තමයි පළවෙනි කොටස හැටියට අභිධර්ම පාඩමේ ඔබට හදාරන්න තිබෙන පාඩම.
එමනම් අපි අදට අපි සිදු කරන්නට යෙදුන මේ දහම් පාසල් අවසාන පාඩම් මාලාවෙහි බුද්ධ ධර්මයේ පාඩම් මාලාවේ අභිධර්මයේ කොටසින් ශිත පිළිබඳව කියන ලද පාඩමෙහි චිත්තකාණ්ඩයෙහි කාමාවචර සිත් පිළිබඳව කරන ලද විග්‍රහය මෙතකින් අදට સમાપ્ત වෙනවා. නැවත මේ තක්ෂිලා ඉරුදින දහම් පාසල් පාඨමාලාවේ ඊළඟ පාඩමින් ඔබව මුණ ගැහෙන තුරු අපි මෙතකින් නිමා කරනවා. සියලු දෙනාටම තෙරුවන්